ළමයි. අපි අද එකතු වෙන්නේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ 10 වෙනි පාඩමත් එක්ක. සිංහල සාහිත්‍ය සංග්‍රහයේ 10 වෙනි පාඩම කියන්නේ කෑරගලය වැජඹීමේ ලෙසින් සිට. එහෙනම් ළමයි අපි සාහිත්‍ය සංග්‍රහයේ 10 වෙනි පාඩම පෙරලගමු. ඔව්. කෑරගලය වැජඹීමේ ලෙසින් සිට. මේ කවි පන්තිය කවි 10ක් තියෙනවා. මේ කවි පන්තිය උපුට ගන්නේ හංස සංදේශයෙන්. හංස සංදේශය කියලා කියන්නේ කෝට්ටේ යුගයේදී වීධර්ම මෛත්‍රී හාමුදුරුවෝ ලියපු සංදේශ කාව්‍ය කෘතියක්. සංදේශ කාව්‍ය කියද්දි මතක් වෙනවා ළමයි. මොකක්ද අපිට සංදේශ කියනකොට මතක් වෙන්නේ? සංදේශයක් කියන්නේ පණිවිඩයක්. හැබැයි සංදේශ සාහිත්‍ය කියලා කියන්නේ සංදේශ කාව්‍ය සාහිත්‍ය කියලා කියන්නේ පණිවිඩයක් විතරක්ම නෙවෙයි. පණිවිඩයක් පදනම් කරගෙන ඒක වටහා ගෙතුණු කාව්‍යමය ලක්ෂණයන්ගෙන් යුක්ත වුණු අපූර්ව නිර්මාණාත්මක අංගයක් තමයි මේ සංදේශ සාහිත්‍ය කියලා කියන්නේ. සංදේශ සාහිත්‍ය කියද්දී අපිට මතක් වෙනවා අපේ විතරක් නෙවෙයි මුළු සංදේශ සාහිත්‍ය ඉතිහාසයේම පළවෙනි සංදේශ සාහිත්‍ය කෘතිය විදිහට විචාරකයෝ සැලකන්නේ අපේ අල්ලපු රට ඉන්දියාවේ ಭಾರತೀಯ මහා කවියා යන සැලකුම් නාමයෙන් ගෞරවයට පත් වුණු කාලිදාස කියන කවියාගේ මේඝදූතය කියන සංදේශ කාව්‍ය කෘතිය. කාලිදාසයන්ගේ මේඝදූතය කියන සංදේශ කාව්‍ය කෘතිය ආදර්ශ කරගනිමින් අපටත් බිහි වෙනවා සංදේශ කාව්‍ය සාහිත්‍යය. අපි දැනට දෘශ්‍යමාන අපේ පළවෙනිම සංදේශ සාහිත්‍ය විදිහට අපට හම්බ වෙන්නේ ගම්පල යුගයේ සංදේශ සාහිත්‍ය කෘති දෙකක් හම්බ වෙනවා. තිසර සංදේශය හා මල්ද සංදේශය කියලා. ඊට කලිනුත් අපිට සංදේශ සාහිත්‍යයක් තිබුණයි කියන සාක්ෂි අපිට ඉතුරු වෙලා තියෙනවා. මේ කියන සංදේශ සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ අපි වැඩි තොරතුරු කතා කරනවා සාහිත්‍ය සංග්‍රහයේ ඊළඟ පාඩමින්. ඉතින් අපි අද අපේ පාඩමට ප්‍රවේශ වෙනවා මේ කියන පසුබිමේ ඉඳලා අපි එක දෙයක් කතා කළ යුතුයි අපේ පාඩමට ප්‍රවේශ වෙන්න. ඒක තමයි මේ සංදේශ සාහිත්‍ය කියලා කියනකොට අපි දන්නවා පණිවිඩයක් තියෙනවා. අනිවාර්යෙන් පණිවිඩයක් තිබිය යුතුමයි සංදේශ කාව්‍යයක් නම්. මේ පණිවිඩය අරගෙන යන දූතයෙක් ඉන්නවා. හස් සංදේශය කියද්දි මතක් වෙනවා ළමයි ඔයාලට. අපිට දැනෙනවා අපිට තේරෙනවා. හංස සංදේශයේ දූතයා වෙන්නේ හංසයෙක්. හංසයා දූතයා කරන මේ සංදේශයේ මේ හංසයා මේ කියන පණිවිඩේ නැත්නම් සංදේශයත් අරගෙන යන ගමන් මාර්ගයක් තියෙනවා. මේ ගමන් මාර්ගයේ හම්බෙන අනේක විද දේවල් මාර්ගය, වනාන්තර, රජවැණුම්, දියකෙලි වැණුම් විවිධාකාර වූ වර්ණනා කවිය වර්ණනා කරනවා. ඉතින් මේ හංස සංදේශයේ හංසයා මේ පණිවිඩයත් අරගෙන යන මාර්ගයේ හම්බ වෙනවා කෑරගල කියලා ගමක්. ඉපැරණි ගමක්. මේ කෝට්ටේ යුගයේ ඊටත් එහා අතීතයේ තිබුණු අපේ ලාංකික පුරාණ ගමක් අපට හම්බ වෙනවා. මේ ගම ගැන කරන අපූර්ව වර්ණනාවක් තමයි මේ හංස සංදේශයේ කෑරගල වැණුම කියන වර්ණනාවෙන් අපට අපේ පාඩමට නිර්දේශ කරලා තියෙන්නේ උපුට අරගෙන තියෙන්නේ. හංස සංදේශය කියලා කියන්නේ කවි පොතක්. කවි පොතක් නම් ළමයි අපි දන්නවා මේකේ තියෙන්නේ කවි. කවියක් නම් පද්‍යයක් නම් ගයන්න පුළුවන්ම විය යුතුයි. ඔයාලා දැන් පොත පෙරලන් ඉන්නවා. ඔයාලට පේනවා. මේ කවි දිහා දකිනකොටම මේ කවි 10 දකිනකොට බැලූ බැල්මටම පේන කවි ලක්ෂණ කිහිපයක් ඔයාලට පේනවා. කවියක් නම් අපි දන්නවා ගයන්න පුළුවන් එකක්. එහෙමනම් හැම කවියකම අනිවාර්යයෙන්ම තිබිය යුතුයි සිව්පද කවිවල අනිවාර්ය සඳස් කවිවල අනිවාර්යයෙන්ම තියෙනවා බිරිතක්. එහෙනම් ළමයි මේ කවි ටිකේ හංස සංදේශයේ මේ කෑරගල වැණුමෙන් උපුටාගත්ත මේ කවි ටිකේ තියෙනවා බිරිතක්.
මං හිතනවා දරුවෝ හැමෝම මේ වෙද්දි දන්නවා අපි කවි පාඩම් ගොඩක් පහු කරලා ඇවිල්ලා තියෙන්නේ. කවියක විරිත කියන්නේ මොකද්ද කියලා දන්නවා. කවියක විරිත සිව්පද කවියක සඳස් කවියක මොන වගේ විරිතක්ද තියෙන්නේ කියලා හොයාගන්නත් දන්නවා. පේලියක මාත්‍රා ගණන් කරගන්න දන්නවා. එහෙමනම් ඔයාලට පේනවා. ඔයාලා ගණන් කරලා බැලුවොත් ඔයාලට පේනවා. ගණන් කරලා බලන්න. තව පාඩම ඉවර වුණාන් පස්සේ ඔයාලට ගණන් කරලා බලන්න පුළුවන් මේ කියන එක ඇත්තද වෙන විරිතක්ද මේකේ තියෙන්නේ. මේ කවිය කියවලා බැලුවොත් ඔයාලට පේනවා. පේලියකට මාත්‍රා 17ක් යන විරිතකින් තමයි මුල් කවි ටික කවිය රචනා කරලා තියෙන්නේ. එහෙනම් ළමයි මේ කවි පෙළ පුරාම හංස සංදේශයේ හැම කවියකම කවිය විරිතක් පාවිච්චි කරලා තියෙනවා. අපිට හම්බෙන මේ කෑරගල වෙන මේ මුල් කවිවල අපිට හම්බ වෙනවා පේලියකට මාත්‍රා 17ක් සමහර ඒවාගේ පේලියකට මාත්‍රා 18ක් යන විරිතක් හම්බ වෙනවා. ටිකක් දිග විරිතක්. ටිකක් දිගට ගායනා කරන විරිතක්. ඒත් එක්කම ළමයි මේ බැලුව බැලමට පේන දේවල් ටික අපි සරලව මුලින් බලාගෙන යමු. ඔයාලට පේනවා මේ කවිවල හැම කවියකම අග වචනය ඉවර වෙලා තියෙනවා එකම අකුරකින්. බොහෝ කවිවල මුල වචනයත් ඉවර වෙලා තියෙනවා එකම අකුරකින්. අපි මේකට නමක් කියනවා. ශබ්දය ලස්සන කරන අලංකාරයක්. ශබ්දාලංකාරයක්. විරිත කියන්නේත් එක ශබ්දාලංකාරයක්. එහෙනම් ඔයාලට බැලූ බැල්මටම පේනවා හංස සංදේශයේ මේ කෑරගල වැනුම කවි පන්තියේ කවියා විරිතක් පාවිච්චි කරලා තියෙනවා ශබ්දාලංකාරයක් විදිහට. පේලියකට මාත්‍රා 17ක්, පේලියකට මාත්‍රා 18ක්, තවත් අපිට හම්බෙනවා පේලියකට මාත්‍රා 16ක් පාවිච්චි කරපු විරිත්. ඔයාලට ලියා ගන්න පුළුවන්. ඕනනම් සටහන් කරගන්න පුළුවන්. කවියා පාවිච්චි කරලා තියෙන ශබ්දාලංකාර එකක් විරිත. අනිත් එක තමයි එලි සමය. හැම කවියකම අග එලි සමය තියෙනවා. බොහෝ කවිවල කවියා මුල එලි සමයත් පාවිච්චි කරලා තියෙනවා. එහෙමනම් ළමයි බාහිරින් පේන ඔය කියන ලක්ෂණත් මතක තියාගෙන අපි අපේ පළවෙනි කවියට යනවා. පළවෙනි කවිය අපි කිව්වා මේ ගමක් ගැන කතා කරන්නේ. ඉපැරණි ගමක්. බෞද්ධ පරිසරයක තියෙන ගමක් ගැන මේ කතා කරන්නේ. මේ කියන ගම්මානය ගැන කතා කරනකොට කවිය කොහොමද හංසයා දකින හංසයාට පේන මේ කියන ගම වර්ණනා කරලා තියෙන්නේ කියලා අපි බලමු. අපිට හම්බ වෙලා තියෙන පළවෙනි කවිය සාර ඵලය අඹ දඹ රඹද වල් පිට මීර ජලය ඇල දොල කඳු පිටින් බට නෑර ලොලය වඩවන දුටු දනන් හට කෑරගලය වැජැඹෙයි මේ ලෙසින් සිට. සාර ඵලය අඹ දඹ රඹද වල් පිට. සාරවත් පළතුරු. මොන වගේ සාරවත් පළතුරුද? අඹ දඹ රඹ. අඹ දන්නවා අපි. දඹ දන්නවා අපි. රඹ කියන්නේ මොනවද ළමයි? රඹ කියනවා කෙසෙල්. සාරවත් වුණු අඹ දඹ සහ කෙසෙල් වල් පිට. වල් පිට හැදිලා තියෙන්නේ. වල් පිට කියන්නේ වනාන්තරවල. මේ කියන ගම්මානයේ මොන වගේ ගම්මානයක්ද කියන එක කවියා පළවෙනි කවි පේලියෙම අපිට කියනවා. වනාන්තරවල පවා සාරවත් අඹ දඹ රඹ හැදුණු. එහෙනම් ළමයි අපිට මොන වගේ ගම්මානයක්ද මේ මතක් වෙන්නේ? බොහොම සරුසාර ගම්මානයක්. ගමට ඕන කරන පළතුරු පළවැල ඔක්කොම ගම පුරා කැලෑවල වනාන්තරවල හැදිලා තියෙන බොහොම සරුසාර සමෘද්ධිමත් අපිට පාවිච්චි කරන්න පුළුවන් වචන ශාස්ත්‍රීය වූ ගම්මානයක් කවියා අපි ඉස්සරහට අරගෙන එනවා. ඒ විතරක් නෙවෙයි මේ ගම්මානේ මීර ජලය ඇල දොල කඳු පිටින් බට කඳු වලින් වට වෙලා තියෙන ගම්මානයක් කවිය මේ කතා කරන්නේ. කෑරගල ගම්මානේ මීර ජලය ඇල දොල කඳු පිටින් බට
කඳු වලින් ගලාගෙන එනවා. ඇල දොළ දිගේ. නිකම්ම වතුර නෙවෙයි මේ ගලාගෙන ඉන්නේ. මිහිරි ජලය. නේ? ඔන්න ළමයි අපිට මතක් වෙනවා පැරණි ගමක්. පැරණි ගමක් ගැන කියනකොට පැරණි ගමක් කියුවහම අපිට මතක් වෙන සංකල්පයක් තියෙනවා. අපේ පුරාණ සිංහල ගමක්. වැවයි පන්සලයි ගමයි දාගැබයි. ඔය කියන සංකල්ප ටික. ගමයි පන්සලයි වැවයි දාගැබයි. ගම තියෙනවා. ගමේ මැද පන්සල තියෙනවා. වැව තියෙනවා. වැවට පහළින් කුඹුරු යාය තියෙනවා. ඔය කියන පැරණි ගමක තිබිය යුතු දේවල් ටික ඔක්කොම මේ කෑරගල ගම්මානේ තියෙනවා. කවිය අපිට පෙන්නනවා. කවිය අපිට ඉදිරිපත් කරනවා. වැව කියන සාධකයේ කවිය කතා කරන්නේ. හැබැයි කුඹුරු ගොවිතැන් කරන්න අවශ්‍ය කරන ජල මූලාශ්‍රය කියන සාධකය ගැන කවිය කතා කරනවා. පැරණි ගමක අත්‍යවශ්‍යම සාධකයක් තමයි ජලය. වැව. මේ කියන ගම්මානයේ ජල මූලාශ්‍රය තමයි කඳු දිගේ ගලාගෙන එන ඇලදොල. ඇලදොල වලින් එන ජලය. ඒත් එක්කම කවිය කියනවා නෑර ලොලය වඩවන දුටු දනන්හට. නෑර ලොලය වඩවනවා. අතහරින්නේ නැති ආශාව වඩවනවා. කාටද? දුටු දනන්හට. දකින ජනතාවගේ ආශාව අත්හරිවන්නේ නැතිව ඇති කරවන කෑරගලය වැජබෙයි මේ ලෙසින් සිට. කෑරගල කියන ගම්මානේ මෙන්න මේ විදිහට වැජබිලා ඉන්නවා. කවිය අපි ඉස්සරහා මවල පෙන්නනවා. අපේ හිත ඇතුලේ කෑරගල ගම්මානේ කියන්නේ මෙන්න මේ වගේ ගම්මානයක් කියන එක මවල පෙන්නනවා. අපේ හිත ඇතුලේ රූපයක් අඳිනවා. කවියෙකුට පුළුවන් අපේ හිත ඇතුලේ රූපයක් අඳින්න. කවියෙක් අඳින මේ රූපයට අපි කියනවා චිත්ත රූප. එහෙනම් මේ කෑරගල කියන ගම්මානේ ගැන කවිය අපේ හිතවල චිත්ත රූපයක් මවනවා. සංකල්ප රූපයක් මවනවා. කෑරගල ගම්මානේ කියන්නේ කැලෑවල පවා සරුසාර ගෙඩි පළදාව හැදෙන කඳු වලින් වට වෙලා තියෙන කඳු වල ඉඳන් ගලාගෙන එන ඇලදොලවල මිහිරි වතුරෙන් යුක්ත වුණු දකින ජනතාවගේ ආශාව වර්ධනය කරන කෑරගල ගම්මානය විරාජමාන වෙලා ඉන්නවා වැජබිලා ඉන්නවා කියලා කවියා අපේ හිතවල මේ කෑරගල ගම්මානය ගැන සංකල්ප රූපයක් මවනවා. අපි දන්නවා කවියෙක් තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන එක ක්‍රමයක් තමයි සෝබාදහමේ තියෙන ආකාරයටම වර්ණනා කරනවා. පවතින ස්වභාවයෙන්ම කවිය වර්ණනා කරනවා. තවත් වෙලාවකට කවියේ තියෙනවට වඩා ගොඩක් ඉහළින් උසස් තැනක තියලා වැඩි කරලා වර්ණනා කරනවා. අපි මේ දෙක දන්නවා. සෝබාදහමේ පවතින විදිහටම වර්ණනා කරන එකට අපි කියනවා ස්වභාවෝක්ති අලංකාරය. සෝබාදහමේ තියෙනවට වඩා වැඩි කරලා වර්ණනා කරන එකට අපි කියනවා අතිශයෝක්ති අලංකාරය. දැන් ඔයාලට පේනවා ළමයි. මේ කෑරගල ගම්මානය කවිය වර්ණනා කරන්නේ කොහොමද? ගම පවතින විදිහ කවිය ඒ විදිහටම අපට වර්ණනා කරලා පෙන්නනවා. එහෙනම් ළමයි වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ මේ කෑරගල ගම්මානය පිළිබඳව මේ පළවෙනි කවියෙන් අපට ඉදිරිපත් කරන්නේ ස්වභාවෝක්ති කියන අලංකාරයෙන්. ඔන්න ළමයි දැන් ඔයාලා දන්නවා. මේ කවියේ මතු පිටින්ම පෙවුනා ශබ්දාලංකාර දෙක විරිත පාවිච්චි කරලා තියෙනවා. එලි සමය පාවිච්චි කරලා තියෙනවා. මුල එලි සමය සාරඵලය, මීර ජලය, නෑර ලොලය, කෑරගලය. අග එලි සමය, පිට, බට, හට, සිට. ඒ විතරක් නෙවෙයි. කවියා මේකෙදි පාවිච්චි කරලා තියෙන අර්ථාලංකාරයකුත් තියෙනවා. කවියා පාවිච්චි කරන අර්ථාලංකාරය තමයි ස්වභාවෝක්ති අලංකාරය. සෝබාදහමේ පවතින විදිහ, මේ ගමේ පවතින ස්වභාවය යථා ආකාරයෙන්ම පවතින රූපයෙන්ම කවිය වර්ණනා කරනවා ස්වභාවෝක්ති අලංකාරයෙන්. ඒත් එකම අපිට කියන්න පුළුවන් කවිය අපි ඉස්සරහා මේ මවල පෙන්වන්නේ ඉපැරණි ගමක්. පුරාණ සිංහල ගමක්. අපි ඉස්සරහා කවිය මවල පෙන්නනවා. ඒකම මේ ගම මොන වගේ ගමක්ද? ස්වභාව සෞන්දර්යයෙන් අනුුණයි. මේ කියන පරිසරය අපේ හිතේම ඇවිල්ලා පේනවා. කඳු වලින් වටවිච්ච ගමක්.
මිහිරි ජලය ඇල දොළ දිගේ ගලාගෙන එන ගමක්, පළතුරු වනාන්තරවල පවා පළතුරු හටගෙන තියෙන ගමක්, ස්වභාව සෞන්දර්යයෙන් අනූන ගමක්. ඒ විතරක් නෙවෙයි, ශාස්ත්‍රීය ගමක්, සෞභාග්‍යවත් ගමක්, සමෘද්ධිමත් ගමක් කවිය අපි ඉස්සරහා මේ මවා පාන්නේ. පළවෙනි කවිය ගැන අපි ගොඩක් දේවල් කතා කරා. ඕනෑම පැත්තකින් ප්‍රශ්නයක් ඇහුවොත් මම හිතනවා ඔයාලට කතා කරන්න පුළුවන්, ලියන්න පුළුවන් කියලා. එහෙමනම් ළමයි අපි යනවා දෙවෙනි කවියට. දෙවෙනි කවියට යන්න කලින් පළවෙනි කවියේ තවත් එක දෙයක් කතා කරන්න ඕන කියලා මට හිතුණා. ශබ්දාලංකාර ප්‍රධාන ඒවා තියෙනවා ළමයි 3. විරිතයි, එලි සමයයි. අනිත් එක ඔයාලා දන්නවා එකම අකුරක්, එකම ශබ්දය, එකම වචනය නැවත නැවත ඇහෙන විදිහට. ඒකෙන් අපේ කනට මිහිරක්, ශබ්ද මාධුර්යයක් දැනෙන විදිහට. ඒ තුලින් අර්ථය උද්දීපනය වෙන විදිහට භාවිත කරලා තියෙනවා නම් අපි ඒකට කියනවා අනුප්‍රාසය කියලා. ඔයාලට පේනවා අපි මේ කතා කරපු කවියේ අපිට එහෙම එකක් පේනවා. සාර ඵලය අඹ දඹ රඹද වල් පිට අඹ දඹ රඹ එකම විදිහේ ශබ්ද සංයක බ අක්ෂරේ නැවත නැවත එදිලා ඒකෙන් අපේ කනට මිහිරක් දැනෙනවා, ශබ්ද මාධුර්යයක් දැනෙනවා. මේ ශබ්ද මාධුර්යය තුලින් කුළු ගන්නන එහෙම නැත්නම් උලුප්පලා පේන අර්ථයක් තියෙනවා. උලුප්පන අර්ථය තමයි අඹ දඹ රඹද වල් පිට. වනාන්තරවල අඹ විතරක් නෙවෙයි, දඹ විතරක් නෙවෙයි, රඹ විතරක් නෙවෙයි, එකී මෙකී නොකී පළතුරු රාශියක් හැදිලා තියෙන ගම්මානයක් මේ වනාන්තරයක්. මේ කියන කෑරගල ගම වටේට තියෙන කියන එකේ හරහා ධ්වනිත වෙනවා. එහෙනම් දරුවනේ මේ කියන කවියේ එලි සමය තියෙනවා, විරිත තියෙනවා, අනුප්‍රාසය තියෙනවා. කවිය අර්ථ අලංකාරයක් විදිහට සබහාවෝක්ති අලංකාරයෙන් තමයි මේ කවිය වර්ණනා කරලා තියෙන්නේ. අපි දෙවෙනි කවියට යනවා. කුලින් කුලම සිහි ළඹ වැහෙන කඳුරුය, දොලින් දොලම කල්යල් කරන කුඹුරුය, පලින් පලම තල් පොල් ගෙවතු මැදුරුය, තලින් තලම පුල් පියුමු පුල පඬිරුය. කවිය මේ ගම්මානයේ තියෙන පරිසරය ගැන මේ කතා කරන්නේ. කුලින් කුලම උනාලට බලද්දිම පේනවා එලි සමය තියෙනවා, අගේ එලි සමය තියෙනවා, මුල එලි සමය තියෙනවා. කවිය පේනවා. පොත් බලන් ඉන්නේ මං හිතන්නේ හැමෝම. මේ අගේ එලි සමය කඳුරුය, කුඹුරුය, මැදුරුය, පඬිරුය. මුල එලි සමය කුලින් කුලම, දොලින් දොලම, පලින් පලම, තලින් තලම. එලි සමය විතරක් නෙවෙයි ළමයි. කුලින් කුලම, දොලින් දොලම, පලින් පලම, තලින් තලම එකම ශබ්දයක්. එකම ශබ්දයක අනුප්‍රාසය. එකම ශබ්දයක් නැවත නැවත ඇහෙනවා. මොකක්ද ළමයි මේ කාව්‍ය අලංකාරය? මේ කවිය පාවිච්චි කරනවා අනුප්‍රාසය. කුලින් කුලම කුලක් කුලක් පාසා හැම කන්දකම, හැම කඳු මුදුනකම කියන අර්ථය ධ්වනිත වෙනවා. දොලින් දොලම එක දොලක් නෙවෙයි, දොලක් දොලක් පාසා හැම දොලකම කියන අර්ථය ධ්වනිත වෙනවා. පලින් පලම තල්පොල් ගෙවතු මැදුරු තියෙනවා. පලින් පලම හැම තැනකම මේ ගම්මානයේ පුරාම ගෙවතු වගා කරලා තියෙනවා. තලින් තලම තල කියන්නේ විලකට. විලක් පාසා හැම විලකම කියන අර්ථ ධ්වනිය මේ ශබ්ද ධ්වනියෙන් මතු කරනවා. එහෙනම් මේකෙදි කවියා පාවිච්චි කරනවා අනුප්‍රාසය කියන කාව්‍ය අලංකාරය. කොතනද අනුප්‍රාසය අපිට හම්බ වෙන්නේ? කුලින් කුලම, දොලින් දොලම, පලින් පලම, තලින් තලම. එලි සමයක් තියෙනවා. එලි සමය ඇතුලේ අනුප්‍රාසයක් ධනිත වෙනවා. හරි ළමයි. බලමු අපි කවිය මේ මොනවද කතා කරන්නේ කියලා. කුලින් කුලම සිහි ළඹ වැහෙන කඳුරුය. කුලින් කුලම කුලක් පාසා කඳු මුදුනක් පාසා සිහි ළඹ වැහෙන කඳුරුය. සීතල වතුර වැහෙන දිය කඳුරු, දිය පහරවල් තියෙනවා. සිහි ළඹ ඔන්න දන්න පාඩමක්. අපි ඉවර කරලා ඇවිල්ලා තියෙන පාඩමක්, සංදි පාඩම. සිහි ළඹ විසන්ධි වෙනවා. කොහොමද ළමයි සිහි ළඹ විසන්ධි වෙන්නේ? සිහිල් අඹ. අඹ බහුවර්ථ පදයක්. අඹ වල එක තේරුමක් තමයි වතුර.
සිහිල් අඹ සිහිල් අඹ වෙනවා. පළවෙනි පදයේ අග හල් අකුරක් තියෙනවා. දෙවෙනි පදයේ මුල සරයක් තියෙනවා. මේ දෙක එකට එකතු වෙනවා. හල්ලා යන්නයි යා යන්නයි ලා යන්න. දැන් ඉතින් ඇහුවොත් හැමෝම දන්නවා. ලේසිම සංදි වර්ගයනේ. මොකද සංදිය? සර සංදිය. කන්දක් කන්දක් කඳු මුදුනක් පාසා සීතල වතුර වැහෙන්නා වූ දිය කඳුරු තියෙනවා. කුඩා දිය පහරවල් තියෙනවා. කඳුරක් දිය පහරක්. ගම්මානේ මොන වගේ සංකල්පද ළමයි අපට මැවිලා පේන්නේ. එක පැත්තකින් ස්වභාව සෞන්දර්යයෙන් අනූන ගම්මානයක් මේ කෑරගල කියන්නේ. කඳු මුදුනක් පාසා වැහෙන්නා වූ දිය කඳුරු තියෙනවනම් මේ කියන ගම්මානේ මැද්දෙන් ගලාගෙන යනවනම් අතිශය සොඳුරු දසුණක් චමත්කාර ජනක දර්ශනයක්. එහෙනම් මේ කියන ගම්මානේ හරි සුන්දර සොඳුරුතම ගම්මානයක්. ඒ විතරක් නෙවෙයි ළමයි. පැරණි ගමක් කියන්නේ අපේ පැරණි ගමක් කියන්නේ කෘෂිකර්මයේ පදනම් කරගත්ත ගම්මානයක්. කවිය කතා කරන්නේ මේ පැරණි ගමක් ගැන. දොලක් පාසා එහෙම නැත්නම් දිය කඳුරක් පාසා වැහෙන ජල සම්පතින් යුක්තයි නම් මේ ගම මොන වගේ ගමක්ද? ජලය ගොවිතැනට අත්‍යවශ්‍ය සාධකය. එහෙමනම් මේ ගම ශාස්ත්‍රීය ගමක්. ගොවිතැනින් සරුසාර ගමක් කියලා අපිට කියන්න පුළුවන්. කවිය අපිට අඟවන්නේ ඒක. ඒ විතරක් නෙවෙයි මේ ජනමූලාශ්‍රයත් එක්කම කවිය කතා කරනවා දිය කඳුරු හරහා දොලින් දොලම කල්යල් කරන කුඹුරුය. දොලක් පාසා මේ ගම්මානේ තියෙන්නේ මොනවද? කල්යල් බලා කරන යල මහ වැඩ කරන කුඹුරු මේ ගමේ තියෙනවා. කල් බලා වැඩ කරන කුඹුරු මේ ගමේ තියෙනවා. එහෙමනම් මේ කියන කෑරගල ගම්මානේ අනිවාර්යෙන්ම සරුසාර ගමක්. සමෘද්ධිමත් ගමක්. ශාස්ත්‍රීය ගමක්. මොන වගේ ගමක් ගැනද කවිය අපිට මේ වර්ණනා කරන්නේ? මේ හංසයා දකින ගම ශාස්ත්‍රීය ගමක්. කෑරගල ගම ශාස්ත්‍රීය ගමක්. පලින් පළම තල් පොල් ගෙවතු මැදුරුය. මේ ගම්මානේ පලින් පළම තැන් වල හැම තැනකම මොනවද තියෙන්නේ? තල් පොල් වගා කරපු ගෙවතු තියෙනවා. ගම සරුසාරයි. තල් පොල් වගා කරලා තියෙනවා. මේ ගෙවතු මැද්දේ තියෙන්නේ මැදුරු. මේ කියන ගම්මානේ ගෙවතු වගා කරලා තියෙනවා විතරක් නෙවෙයි මේ ගෙවතු මැද්දේ තියෙන විශාල මන්දිර. ගෙවතු මැද්දේ විශාල මන්දිර ඉදි කරලා තියෙනවා නම් අපේ මේ පුරාණ කෑරගල ගම්මානේ මොන වගේ ගමක්ද ළමයි? මන්දිරවල වෙසෙන්නේ ධන දාන්නේ නාඩ්‍ය මිනිස්සු, ඉසුරුමත් මිනිස්සු, ධනවත් මිනිස්සු. එහෙනම් කවියා මේ කියන ප්‍රකාශය ඇතුලේ ව්‍යංගවත් වෙනවා. එහෙම නැත්නම් ධ්වනිත වෙනවා. ඉස්මතු වෙලා පේනවා මේ ගම ශාස්ත්‍රීය සරුසාර ගමක් වගේම මේ ගමේ ජීවත් වෙන මහා මන්දිර හදාගත්ත ඉසුරුමත් මිනිස්සු, ධනවත් මිනිස්සු කියන එකත් මේ කවියේ පේළිය ඇතුලේ ධනිත වෙලා පේනවා. හරි ළමයි. ඒ විතරක් නෙවෙයි කවිය ආයමත් කියනවා තලින් තලම පුල් පියුමු පුල පඬිරුය. විලක් පාසා. තල කියන්නේ විල. විලක් පාසා පුල් පිපුණු. පුල් කියනවා පිපුණු. පියුමු පුල සංදි වෙලා තියෙන්නේ පියුම් උපුල. ඒකත් සර සංදියනේ ළමයි. පියුම් හල්ම යන්න තියෙනවා. උපුල ඌ කියන සර තියෙනවා. හල්ම යන්නයි උයන්නයි එකතු වුණාම මු නේ සර සංදියෙන් සංදි වෙලා තියෙන්නේ. එහෙනම් විලක් පාසා පිපිලා තියෙනව මොනවද? පියුම් නෙළුම් මල්. උපුල් උත්පල. උත්පල කියන්නේ මොනවද? මහනෙල් මල්. පඬෙරු කියනම ළමයි සුදු නෙළුම් වලට. එහෙනම් මේ කියන ගම්මානේ බිල් තියෙනවා. බිල් වල පිපිලා පිරීලා තියෙනවා මොනවද? නෙළුම්, මහනෙල්, සුදු නෙළුම්. වචන වල තේරුම් මතකයි මම හිතන්නේ. පඬෙරු සුදු නෙළුම්. තල බිල්. විලක් පාසා මේ කියන
ජලජ ශාක හැදිලා තියෙනවා නම් මල් පිපිලා තියෙනවා නම් මේ ගම මොන වගේ ගමක්ද කියන එක අපිට මැවිලා පේනවා. එහෙනම් කවිය කතා කරන මේ හංසය අත්දකින මේ කියන ගම්මානයේ මොන වගේ ගමක්ද? සොඳුරු ගමක්, රමණීය ගමක්, චමත්කාර ජනක ගමක්. ඒ විතරක් නෙවෙයි ශාස්ත්‍රීයක සෞභාග්‍යවත් ගමක්. එහෙමනම් ළමයි අපි දැක්කා මේ කවියත් එලි සමයේ තියෙනවා අනුප්‍රාසයේ තියෙනවා අර කිව්ව විරිත පෙළියට මාත්‍රා 17ක් 18ක් 19ක් සමහර කවිවල අපි කිව්වා පෙළියට මාත්‍රා 16ක් තියෙන කවිත් ඉස්සරහට අපිට හම්බ වෙනවා විරිතක් පාවිච්චි කරලා තියෙනවා ටිකක් දිග විරිතක් තමයි කවිය පාවිච්චි කරන්නේ අපි යනවා ළමයි තුන්වෙනි කවියට මම හිතන්නේ පළවෙනි කවිය දෙවෙනි කවිය පැහැදිලි ඒ හරහා කතා කරන්න ඕනේ දේවලුත් පැහැදිලි හරි ළමයි අපි යනවා තුන්වෙනි කවියට පැසෙයි නිබඳ සුවඳැල් කෙත්පත් අවට ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට රසෙයි අමා රසමයේ පියස දුට හරි ළමයි මේක විශේෂ කවියක්. හංස සංදේශ විතරක් නෙවෙයි. අපේ මුළු සිංහල සාහිත්‍යාවලියම ගැන කතා කරද්දී එහෙම නැත්නම් මුළු පද්‍ය සාහිත්‍ය ඉතිහාසය ගැනම කතා කරනකොට අපි අර කිව්වේ සබදාමේ පවතින දෙයක් යථා ස්වභාවයෙන්ම ඒ කියන්නේ පවතින ස්වභාවයෙන්ම කවියා වර්ණනා කරනවා නම් අපි ඒකට කියනවා කිව්වේ මතකයි අපට මොකද්ද අපි ඒකට කියන්නේ ස්වභාවෝක්ති අලංකාරය ස්වභාවෝක්ති අලංකාරය ගැන කතා කරන විචාරකයෝ ස්වභාවෝක්ති අලංකාරයෙන් ලියවුණු හොඳම කවියක් විදිහට නිදසුන් කරලා පෙන්නන දෘෂ්ටාන්ත කරලා පෙන්නන කවියක් තමයි අපි මේ කතා කරන කවිය. පැසෙයි නිබඳ සුවඳැල් කෙත්වත්තවට. සබදාමේ පවතින විදිය මේ කෑරගල ගම්මානයේ පවතින විදිය ඒ විදිහටම කවියා වර්ණනා කරනවා. ඒ හරහා මේ කියවන කෙනාගේ පාඨකයාගේ එහෙම නැත්නම් අපේ හිත්වල මේ කියන ගම්මානයේ ගැන සංකල්ප රූපයක් චිත්ත රූපයක් කවියක් මවනවා. අපි බලමු කොහොමද මේ මවන්නේ. මේ කවිය එලි සමය තියෙනවා මුල එලි සමය අග එලි සමය විරිත මේ කියන කාව්‍ය අලංකාර අනිවාර්යයෙන්ම තියෙනවා. කවියට යද්දිම අපි එහෙනම් දැන් කතා කරා අපි දන්නවා ස්වභාවෝක්ති අලංකාරයෙන් තමයි කවිය මේ කවිය රචනා කරලා තියෙන්නේ. බලමු කොහොමද කවියා මේක කියන්නේ. පැසෙයි නිබඳ සුවඳැල් කෙත්වත්තවට මේ මුලේලි සමේ වචන හතර ළමයි චුට්ටක් හිතලා බලමු අපි. පැසෙයි ඇසෙයි දිසෙයි පළවෙනි වචන තුන. මේ වචන භාෂාවේ පද ගැන සලකනකොට අපි මේවට අපි කියන්නේ මොන පදද? කරන දෙයක්. ක්‍රියාවක්. ක්‍රියාපද තුනක් මේ තියෙන්නේ. මේ ක්‍රියාපද තුන කාල ભેදයේ විදිහට බැලුවම මොන කාලයේ හඟවන ක්‍රියාපදද ළමයි? මේවා වර්තමාන කාල ක්‍රියාපද. පැසෙයි, ඇසෙයි, දිසෙයි. කවිය පාවිච්චි කරනවා මේ කවියේදී වර්තමාන කාල ක්‍රියාපද. වර්තමාන කාල ක්‍රියාපද පාවිච්චි කිරීම හින්දාම මේ කියන සිද්ධිදාමය මේ ගම්මානයේ වටා සිද්ධ වෙන සිද්ධිදාමනමය අපේ ඇස් ඉස්සරහා සිද්ධ වෙන දෙයක් වගේ සජීවීව මේ දැන් අපි ඉස්සරහා සිද්ධ වෙන දෙයක් වගේ අපේ හිතවල මවන්න කවියට පුළුවන් වෙලා තියෙනවා. පැසෙයි නිබඳ සුවඳැල් කෙත්වත්තවට නිරන්තරයෙන්ම මේ ගම්මානයේ අවට පැහෙනවා සුවඳැල් කෙත්. සුවඳැල් තමයි මේ ගම්මානයේ කුඹුර වල වගා කරලා තියෙන්නේ. සුවඳැල් කියනකොට අපිට මතක් වෙනවා. අපි එක එක වී වර්ග ගැන කතා කරනවා. අපි කෘෂිකාර්මික සමාජයක්. අපි පැරණි ඉතිහාසයේ කෘෂිකාර්මික ජන ජීවිතයත් එක්ක බැඳිලා තිබුණු සමාජයක් අපිට තිබුණේ. ඉතින් මේ කියන වී වර්ග වලින් සුවඳැල් කියනකොට ටිකක් උසස් කුලයේ උසස් තත්වයේ වී වර්ගයක් විදිහට අපි සලකන්නේ. බොහොම රසවත්, බොහොම ගුණවත් වී වර්ගයක්. සුවඳවත් සුවඳැල් කියන්නේ ඒකයි. බොහොම සුවඳවත් වී වර්ගයක්.
එහෙනම් මේ ගම්මානයේ අවට පුරාවටම වගා කරලා තියෙන කෙත්වත්වල සුවඳ ඇල්වි. එහෙනම් මේ ගම්මානයේ ජීවත් වෙන්නේ මොන වගේ මිනිස්සුද? ධනවත් මිනිස්සු, ඉසුරුමත් මිනිස්සු, අනලස් මිනිස්සු, අලස නැහැ, වැඩ කරන මිනිස්සු මේ ගම්මානයේ ඉන්නේ. එහෙනම් ළමයි කවිය පැසේ කියන වර්තමාන කාල ක්‍රියාවත් පාවිච්චි කරලා මේ ගම්මානයේ වටේට සුවඳල් කෙත්වත් පැහෙනවා, නිරන්තරයෙන් පැහෙනවා කියනකොට අපේ ඇස් ඉස්සරහා අපිට මැවිලා පේනවා. අපේ හිතේ චිත්ත රූප මැවෙනවා. මේ කියන ගම්මානයේ රූපය, ගම්මානයේ සජීවී රූපය. ඒකම එක පැත්තකින් මේ ගම්මානයේ සුවඳල් කෙත්වත් පැහෙනවා. හරි? අනිත් පැත්තෙන් ඇහෙනවා ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට. මේ ගමින් ඇහෙන්නේ මොනවද? වහු පැටියන්ගේ සද්දේ. අපි දන්නවා ළමයි. වහු පැටිය කියන්නේ ගවයාගේ පැටියා. කොහොමත් වහු පැටියමයි. හැබැයි මේ කවිය කතා කරන්නේ නිකම්ම වහු පැටිය ගැන නෙවෙයි. කවිය මේ වහු පැටියට දානවා විශේෂණයක්. ළමා වහු පැටියන්. ළමයා කියන්නේ අපි මිනිස් සත්වයා සම්බන්ධයෙන් පාවිච්චි කරන වචනයක්. කවිය ඒක ආදේශනය කරනවා නැත්නම් ආරෝපණය කරනවා කාටද? වහු පැටියට. වහු පැටියා කොහොමත් වහු පැටියා. මේ වහු පැටියට ළමා කියන විශේෂණයේදී මෙන් කවිය හරි අපූර්වට මේ වහු පැටියා ගාව තියෙන හුරතල් කෙලිලොල් ස්වභාවය අපේ හිතවල මවනවා. මේ ගම්මානයේ පුරාම ඇහෙන්නේ ළමා වහු පැටියන් එහෙ මෙහෙ දුවමින් කෑ ගහන සද්දේ. මේ ගම්මානයේ අපිට හැම තැනින්ම පේන්නේ සරුසාරව වැඩුණු සුවඳැල් කෙත්වතු. දිසෙයි වෙහෙරෙහි සුර විමනක් ලෙසට මේ කියන ගම්මානයේ මැද්දේ සුර විමානයක් වගේ දිලෙමින් තියෙනවා. ළමයි ඔන්නවාලා දන්නවා. දන්නම කාව්‍ය අලංකාරයක්. අර්ථය ලස්සන කරන අලංකාරයක් කවිය පාවිච්චි කරනවා. විහාරයේ සුර විමනක් වගේ ගම්මානයේ මැද්දේ දිලෙනවා. කවිය ගම මැද්දේ තියෙන විහාරයේ සමාන කරනවා සුර විමානයකට, දෙවියන්ගේ විමනකට, දෙවියන්ගේ මැදුරකට, දෙවියන්ගේ මාලිගාවකට. මොකද්ද ළමයි මේ කාව්‍ය අලංකාරය? දෙයක් තව දෙයකට සමාන කරනවා. අපි මේකට කියනවා උපමා. මින්සේ වැනි වගේ නිපාත පදයක් සම්බන්ධ කරලා නේ. දිසෙයි වෙහෙරෙහි සුර විමනක් ලෙසට විහාරේ පේන්නේ හරියට දිව්‍ය විමානයක් වගේ. කවිය එහෙනම් විහාරයේ සමාන කරමින් උපමා කරමින් දිව්‍ය විමානයකට මේ විහාරය මොන වගේ විහාරයක්ද කියන එක අපේ හිතවල මවනවා. ළමයි දිව්‍ය විමානයක් කියද්දී අපේ හිතවල මැවෙනවා රූපයක්. දෙවියෝ කියන්නේ අධික සැප සම්පත් බහුල. දිව්‍ය විමානයක් කිව්වහම බොහොම සුන්දර සෞන්දර්යයෙන් අනූන තැනක්, මාලිගාවක් අපි දැකලා තියෙන, අපි හිතින් මවාගෙන තියෙන මහා විශාල මාලිගාවක් අපේ හිතවල මැවෙන්නේ. ගමේ පන්සල සුර විමානයක් වගේ පේනවා කියනකොට එහෙමනම් අපිට මැවෙනවා මේ ගමේ පන්සල බොහොම අලංකාරව, බොහොම සිත්කන්නාසුළු විදිහට මේ ගමේ මිනිසුන් නිර්මාණය කරලා තියෙනවා. ගම මැද්දේ විරාජමාන වෙලා බබලමින් තියෙනවා මේ ගම්මානේ. කවියන් කියන මේ උපමාව ඇතුලේ ධ්වනිත වෙන කාරණාව ඒක. ඒත් එක්කම ළමයි මේ හරහා තවත් එක දෙයක් පේනවා. මේ ගමේ පන්සල සුර විමානයක් වගේ තියාගෙන ඉන්නවා නම් ගමේ මිනිස්සු. කවිය මොකද්ද මේ කතා කරන්නේ? මේ ගමයි පන්සලයි මේ දෙක අතර තියෙන අන්තර් සම්බන්ධතාව කවිය මේ කතා කරන්නේ. ගමේ මිනිස්සු තමන්ගේ පන්සල දිව්‍ය විමානයක් වගේ තියාගෙන ඉන්නවා නම් මේ ගමයි පන්සලයි අතර මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ? මේ දෙක හරි සමීපයි. හරි සම්බන්ධයි. ගමේ මිනිස්සු පන්සල වෙනුවෙන් කැප වෙලා ඉන්න මිනිස්සු මේ ගමේ ඉන්නේ. පන්සලත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධතාව පවත්වමින් ඉන්න මිනිස්සු මේ ගමේ ඉන්නේ. බෞද්ධ ආගමික මිනිස්සු මේ ගමේ ඉන්නේ. එහෙමනම් කවියා මේ කවිය හරහා මේ කියන කෑරගල ගම සහ
පන්සල අතර තියෙන අන්තර් සම්බන්ධතාව මොන වගේද කියන එකත් කියනවා. ඒත් එක්කම කියනවා කවියා රසේ අමාරසමයේ පියස දුට මේ පියස දැක්කහම පියස ප්‍රදේශය මේ ප්‍රදේශයේ දැක්කහම අමාරසයක්මයි ඇති වෙන්නේ. අමාව කියන්නමයි අමෘතය. අමෘතය කියදී අපිට මතක් වෙන්නේ මොකක්ද? අමෘතය කියන්නේ දෙවියන්ගේ ආහාරය හෝ දෙවියන්ගේ පානය. දෙවියන්ට ප්‍රිය වුණු ආහාරය තමයි අමෘතය. එහෙමනම් අපි ඉතින් දිව්‍ය ලෝකයේ ගොඩක් ඉහළ තියලානේ සලකන්නේ. එහෙනම් මේ තුන් ලෝකෙටම තියෙන මිහිරිම ආහාරය තමයි අමෘතය. කවිය කියනවා මේ ගම්මානය දැක්කහම අමෘත රසයක් ඇතිවන්නේ දකින්න කෙනෙකුට. එහෙමනම් ඒ කියන ප්‍රකාශය හරහා කවියා ධ්වනිත කරනවා මේ ගම හරිම සුන්දර, හරිම ලස්සන, හරි ශාස්ත්‍රීය ගමක් කියන එක කවියා අපිට ඉදිරිපත් කරනවා. හරි? හරි ළමයි. එතකොට එහෙනම් අපි මේ තුන්වෙනි කවියේ දැක්කා කවිය පාවිච්චි කරනවා මොනවද? සබහාවෝක්ති අලංකාරය, එලිසමය, විරිත මේ කියන කාව්‍ය අලංකාරات එක්කම උපමා කියන කාව්‍ය අලංකාරයත් කවිය පාවිච්චි කරනවා. එතකොට අපි දැන් කවි තුනක් කතා කරා. මේ කවි තුන හරහාම කවියා ගමේ තියෙන ස්වභාව සෞන්දර්යය ගැන කතා කරා, ශාස්ත්‍රීයත්වය ගැන කතා කරා, ගම සහ පන්සල අතර තියෙන අන්තර් සම්බන්ධතාව ගැන කතා කරා. එතකොට එහෙනම් අපි දැක්කා කවියා විවිධ කාව්‍ය අලංකාර පාවිච්චි කරමින් මේ කියන දේවල් කතා කරලා තියෙන ආකාරය. ඒත් එක්කම ළමයි නිර්මාණයක භාෂාව ගැන අපි කතා කරන්න ඕනේ. මේ කියන කවිවල කවිය පාවිච්චි කරලා තියෙන භාෂාව මොන වගේ භාෂාවක්ද කවිය පාවිච්චි කරලා තියෙන්නේ? බැලුමටම අපිට පේනවා මේ හංස සංදේශයේදී කවියා පාවිච්චි කරන්නේ බහුලවම වැඩි වශයෙන්ම කවියා පාවිච්චි කරන්නේ සරල භාෂාවක්. සරල භාෂාවක් කියන්නේ අපි කාටත් කියවලා තේරුම් ගන්න පුළුවන් විදිහේ භාෂාවක්. අපි දන්නව නේද ළමයි පැරණි සාහිත්‍ය ගැන කතා කරනකොට පැරණි පද්‍ය සාහිත්‍ය ගැන කතා කරද්දී අපි භාෂාවේ ප්‍රධාන ප්‍රභේද දෙකක් කතා කරනවා. එකක් තමයි සරල භාෂාව. අනිත් එක තමයි සම්භාව්‍ය පද්‍ය භාෂාව. සරල භාෂාව කියන්නේ අපිට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් පද සහිත වුණු භාෂාවක්. සම්භාව්‍ය පද්‍ය භාෂාව එහෙම නැත්නම් වියත් වහර උගත්තු පාවිච්චි කර භාෂාව විදිහට අපි කතා කරන්නේ සංස්කෘත පාලි තත් බව. ඒ කියන්නේ සංස්කෘත තත් සමපද අපේ කටට හුරු විදිහට බිඳගෙන යොදාගත් වචන සහිත වුණු භාෂාවක්. මේකේ අපිට හංස සංදේශයේ බහුලවම කවිය පාවිච්චි කරලා තියෙන්නේ සරල වුණු භාෂාවක්. එහෙමනම් අපි දන්නවා හංස සංදේශය අපිට හම්බ වෙන කවිවල භාෂාව බොහොම සරලයි. හරි ළමයි අපි එහෙනම් යනවා හතරවෙනි කවියට. නිබඳ පැසී ඵල ලඹ දෙන මිහිරඹය සුවඳ විහිද සිටි විලිකුන් කැන් රඹය නොමද තැනින් තැන වලු බර වන රඹය එමෙද වෙහෙර දිලි දුරලන සසර බය. කවිය තේරුම අපි බලාගෙන යමු. නිබඳ පැසී කියන්නේ නිරන්තරයෙන් පැහිලා ඵල ලඹ දෙන මිහිරඹය. ඵල ලඹ දෙනවා. ඵල ගෙඩි එල්ලෙමින් තියනවා. ලඹ කියන්නේ එල්ලෙනවා. දන්නවලානේ අපේ බුදුන් වහන්සේ අපි කියනවා ලම්බ කර්ණ වංශය. ලම්බ කර්ණ වංශය කියන්නේ දිගට එල්ලෙන කන් තියෙන ලම්බ. ලම්බ කියන එකෙන් බිඳෙන වචනේ තමයි ලම්බ. එහෙනම් මේ ගම්මානේ වටේට තියෙන්නේ නිරන්තරයෙන් පැහිලා ගෙඩි එල්ලෙමින් තියෙන මිහිරඹ.
මිහිරඹ. ඔන්න ආපහු ඔයාලට මතක් වෙනවා සංදි පාඩම. මිහිරඹ විසන්ධි වෙනවා. කොහොමද ළමයි මිහිරඹ විසන්ධි වෙන්නේ? මිහිරි අඹ. මිහිරි අඹ කියන වචන දෙක තිබුණා. මේක මිහිරඹ වෙනවා. මිහිරි අඹ මිහිරඹ වෙන්න නම් එක ශබ්දයක් ඇහෙන්නේ නැතුව යනවනේ. මිහිරි අඹ මිහිරඹ වෙද්දී පළවෙනි පදයේ අග තිබ්බ ඉයන්නේ ඇහෙන්නේ නැහැ. ඉයන්නේ ඇහෙන්නේ නැහැ කියන්නේ මොකද්ද ළමයි? ඉයන්නේ නැති වෙලා යනවා. ඉයන්නේ නැති වෙලා යනවා කියන්නේ ඉයන්නේ ලොප් වෙනවා. පළවෙනි පදයේ අග සරයක් තිබුණා. ඒක ලොප් වුණා. එහෙනම් මිහිරි අඹ මිහිරඹ වෙනකොට පූර්වස්සර ලෝප සංදියෙන් සංදි වෙලා තියෙනවා. හරි. ඔන්න අපි ඒක අමතක කරමු ටිකකට. එහෙනම් මේ ගමේ තියෙනවා නිරන්තරයෙන් පැහිලා ගෙඩි එල්ලෙමින් තියෙන මිහිරි වුණු අඹ. සුවඳ විහිද සිටි විලිකුන් කැන් රඹය. ඒ විතරක් නෙවෙයි මේ ගම්මානේ තියෙන මිහිරි අඹ තියෙනවා. ඉදිලා ගෙඩි එල්ලෙමින් තියෙන මිහිරි අඹ තියෙනවා. සුවඳ විහිදමින් තියෙන විලිකුන් කැන් රඹ තියෙනවා. විලිකුන් රඹ කැන්. රඹ අපිට හම්බ වුණානේ ඉස්සෙල්ලා. රඹ කියන්නේ කෙසෙල් කැන්. නිකන් කෙසෙල් කැන් නෙවෙයි. විලිකුන් රඹ කැන්. විලිකුන් කියලා කියන්නේ ඉදුණු. ඔයාලා දන්නවා දැන් වචනේ තේරුම. විලිකුන් කියන්නේ මොකක්ද? ඉදුණු. එහෙනම් මේ ගම්මානේ තියෙනවා අඹ තියෙනවා මිහිරි වුණු අඹ. සුවඳ විහිදෙමින් තියෙන ඉදිච්ච කෙසෙල් කැන්. නොමද තැනින් තැන වලුබර වනරඹය. නොමද මද කියන්නේ අඩු. නොමද කියන්නේ අඩුවක් නැතිව. ඒ කියන්නේ බොහෝ තියෙනවා. තැන් තැන්වල බොහෝ තියෙනවා. වලුබර වෙලා තියෙන වනරඹ. රඹ කියන්නේ කෙසෙල්. එහෙනම් වනරඹ කියන්නේ කැලෑ කෙසෙල්. කැලෑවල පවා පළතුරු හැදුණු ගමක් තමයි මේ කෑරගල ගම්මානය. එමෙද විහෙර දිලි දුරලන සසර බය. මේ කියන ගම්මානේ මැද්දේ තියෙනවා විහාරය. මොන වගේ විහාරයක්ද මේ කෑරගල විහාරය? මිනිසුන්ගේ සංසාර බය දුරු කරන්නා වූ විහාරයක් මේ ගම්මානේ මැද්දේ තියෙන්නේ. එහෙනම් ළමයි අපි ආය කියන්න අවශ්‍යත් නැහැ. මං හිතනවා ඔයාලට තේරෙනවා. ඔයාලා දන්නවා නේ? මේ කවියේ තියෙන මාර කිව්ව ශබ්දාලංකාර. මොනවද ශබ්දාලංකාර? එලිසමේ කියන ශබ්දාලංකාරයේ තියෙනවා. විරත කියන ශබ්දාලංකාරයේ තියෙනවා. මේ කවිය වර්ණනා කරන්නේ ගමේ මොන වගේ ස්වභාවයක් ගැනද? ගමේ තියෙන సౌందර්යය, ඊටත් එහා ගියපු ගමේ තියෙන ශාස්ත්‍රීයත්වය, සෞභාග්‍ය, සරුසාර බව. මේ අඹ රඹ පළවෙනි කවිය කිව්වා. මේකෙදී ආයෙත් කියනවා මිහිරි වුණු අඹ, කෙසෙල් කැන්, කැලෑ කෙසෙල් සැදුනා වූ ගම්මානයක් මේක. ශාස්ත්‍රීය ගම්මානයක් මේ කියන කෑරගල ගම්මානය. අවසාන පදයේ කවියේ එමෙද විහෙර දිලි දුරලන සසර බය. කවිය කතා කරන්නේ මේ මොකක් ගැනද? ගමයි පන්සලයි අතර තියෙන සම්බන්ධතාව. ගමත් පන්සලත් අතර තියෙන අන්තර් සම්බන්ධතාව ගැන කවිය කතා කරනවා. හරි ළමයි. ගමත් පන්සලත් අතර අන්තර් සම්බන්ධතාව ගැන කවිය කතා කරනවා. අපි කලින් කවියෙත් දැක්කා. පන්සල ගම මැද්දේ සුරුවිමනක් වගේ තියෙනවා කියද්දි මේ ගමත් පන්සලත් අතර අන්තර් සම්බන්ධතාව කවිය ඒකෙත් කතා කරා. එතනදී ළමයි අපි දැක්කේ ගමත් පන්සලත් අතර තියෙන භෞතිකමය සම්බන්ධතාව කවිය කතා කරේ. ගමේ මිනිස්සු පන්සලට කොච්චර වැඩ කරනවද? ගමේ පන්සල කොච්චර ලස්සනට නිර්මාණය කරලා තියෙනවද? ගමේ පන්සලත් එක්ක තියෙන ජනතාවගේ භෞතිකමය සම්බන්ධතාව කවිය ඒකෙන් කතා කරා. මෙතෙන්ට එනකොට කතා කරනවා මේ කියන පන්සල ගම මැද්දේ තියෙන මිනිසුන්ගේ සංසාරයට තියෙන බය දුරු කරන්නා වූ පන්සල. එහෙනම් ගමයි පන්සලයි අතර තියෙන මොන වගේ සම්බන්ධයක් ගැනද කවිය මේ කතා කරන්නේ? ගමයි පන්සලයි අතර තියෙන. එහෙම නැත්නම් මේ පන්සල හරහා මිනිස්සුන්ට සිද්ධ වෙන ආධ්‍යාත්මික වූ මෙහෙවර ගැන කවිය කතා කරන්නේ. පන්සල කොහොමද ගමේ මිනිස්සුන්ට වැදගත් වෙන්නේ? මිනිසුන්ගේ සංසාරයට තියෙන බය දුරු කරන මධ්‍යස්ථානය තමයි
ගම මැද්දේ තියෙන මේ පන්සල. එහෙනම් ළමයි ඔන්න අපිට ගමත් පන්සලත් අතර තියෙන අන්තර් සම්බන්ධතාව ගැන කතා කරද්දී වැදගත් වෙන කවි දෙකක් මේ වෙද්දි හම්බ වුණා. එකක් තමයි පැසේ නිබඳ සුවඳැල් කෙත්වත් අවට කියන කවිය. අනිත් එක තමයි නිබඳ පැසී ඵල ලඹ දෙන මිහිරඹය කියන කවිය. හරි ළමයි අපි යනවා ඊළඟ කවියට. මිහඹ මුව මඩලමින් දිලෙන හැම විට දුලබ ඉසුරු පිරිසැදි ඒ වෙහෙර වට කිරඹ පොකුරු මී රස ලඹ බොන ලෙසට නරඹ මිතුර තගෙනෙත සිත සතුටු කොට. ඔන්න ළමයි අපි කිව්වා කවියේ භාෂාව ගැන කතා කරද්දී කලින් අපට හම්බ වුණේ බහුලවම සරල භාෂාව පාවිච්චි කරපු කවි. හැබැයි අපිට මේ කවියේදී ටිකක් විතර ඊට එහා ගිය භාෂා ව්‍යවහාරයක් පේනවා. කවියා සම්භාව්‍ය භාෂාවේ පද සහිත වුණු භාෂා ව්‍යවහාරයක් පාවිච්චි කරනවා අපිට මේ කවියේ පේනවා. මිහඹ මුව මඩල දුලබ ඉසුරු කිරඹ පොකුරු මී රස වගේ වචන සම්භාව්‍ය කාව්‍ය භාෂාවේ පද එහෙම නැත්නම් තත් සංස්කෘත පාලි භාෂාවේ පද වලින් බිඳුනා වූ පද. එහෙමනම් ඔන්න අපිට පේනවා කවියා මෙතනදී සම්භාව්‍ය පද්‍ය භාෂාවේ පද සහිත වුණු භාෂාවක් පාවිච්චි කරලා තියෙනවා කියලා. හරි දුර්ලභ කියන එකෙන් බිඳෙනවා දුලභ කියලා, ඓශ්වර්ය කියන එකෙන් බිඳෙනවා ඉසුරු කියලා නේ. ඒ විදිහට මණ්ඩලය කියන එකෙන් බිඳෙනවා මඩල කියලා. එහෙනම් ඔන්න අපිට පේනවා කවියා බහුලව ඒකෙදි පාවිච්චි කරලා තියෙනවා සංස්කෘත පාලි තත්භව වචන සහිත භාෂාවක්. ඒ කියන්නේ සම්භාව්‍ය පද්‍ය භාෂාව කවියා පාවිච්චි කරලා තියෙනවා. අපි බලමු මේ කවියා මේ මොනවා ගැනද කතා කරන්නේ. මිහඹ මුව මඩලමින් දිලෙන හැම විට කවියා පාවිච්චි කරනවා කාව්‍ය අලංකාරය, අර්ථ අලංකාරය. මොකද ළමයි මේ කාව්‍ය අලංකාරය? මිහඹ මුව මඩලමින්. මිහඹ කියන්නේ මහී කාන්තාව. මිහි අඹ මිහඹ වෙනවා නේ. මිහි අඹ මිහඹ. මහී කාන්තාවගේ මුව මඩල වගේලු. මහී කාන්තාවගේ මුහුණ වගේලු. මොකද්ද මේ? දුලබ ඉසුරු පිරිසැදී වෙහෙර සිට. මහී කාන්තාවගේ මුහුණ වගේ පේන්නේ මේ විහාර භූමිය. මුළු ලංකා පොළවම මහී කාන්තාව නම්. මහී කාන්තාවගේ මුහුණ තමයි මේ කියන විහාර භූමිය. කවියා මේ කියන භූමිය විහාර භූමිය කතරම් උත්කර්ෂයට පත් කරලාද කියලා අපිට ඒකෙන් පේනවා. අපි දන්නවා කෙනෙක්ගේ මුහුණ තමයි ප්‍රියතම ශරීරාංගයේ විදිහට අපිට පේන්නේ නේ. අපි කෙනෙක්ගේ මුහුණ ගැන කතා කරන්නේ. අපි දකින්න ප්‍රිය කෙනෙක්ගේ මුහුණ. අපි බලන්න ප්‍රිය කෙනෙක්ගේ මුහුණ. එහෙනම් මහී කාන්තාව මේ මුළු ලංකා තලය නම් මේ මහී කාන්තාවගේ මුහුණ තමයි මේ කියන විහාරය කියලා කවියා කරන උපමාව ඇතුලේ. මේ කියන විහාර භූමිය කවියා බොහොම උසස් තැනක ඉහළ තැනක තියෙනවා. බොහොම උත්කර්ෂයට පත් කරලා තියෙනවා. එහෙනම් කවියා ගැළපෙනම උපමාවක් පාවිච්චි කරලා තියෙනවා. දුලබ ඉසුරු පිරිසැදී වෙහෙර සිට. කවියා මේ කතා කරන්නේ හංසයට කියනවා මේ දුර්ලභ ඉසුරු පිරීලා තියෙන නේද වෙන තැනක දකින්න නැති දුර්ලභ කියන එකේ විරුද්ධ වචනේ සුලභ. දුර්ලභ සම්පත් පිරලා තියෙන මේ විහාරයේ ඉඳලා කිරඹ පොකුරු මී රස ලැබ බොන ලෙසට කවියා ආයෙත් උපමාවක් පාවිච්චි කරනවා. මේ විහාරේ නරඹන්න කියන්නේ හරියට කිරඹ පොකුරු මී රස ලැබිලා බොනවා වගේ. හංසයාගේ ප්‍රියතම ආහාර තමයි කිරි වතුර. කිරඹ කියන්නේ කිරි වතුර. පොකුරු මී කියලා කියනවා නෙළුම් පැණි වලට. හංසයාගේ ප්‍රියතම ආහාර වර්ග දෙකක් ගැන කවියා කියනවා. එකක් තමයි කිරි වතුර, අනිත් එක නෙළුම් පැණි. කිරි වතුර කියද්දී ඔයාලා දන්නවනේ හංසයා ගැන. හංසයා විශේෂ සතෙක්.
හංසයාගේ තියෙන විශේෂත්වය තමයි වතුරෙන් කිරි ටික වෙන් කරලා ගන්න පුළුවන්. වතුරෙන් කිරි ටික වෙන් කරලා ගන්න පුළුවන් හංසයාගේ ප්‍රියතම ආහාරයක් තමයි කිරි. ඒ වගේම නෙළුම් පැණි. කවිය කියනවා හංසයාට කිරි වතුරයි නෙළුම් පැණි හම්බ වෙලා ලැබිලා බොනවා වගේ මොන උපමාවක්. නරඹ මිතුර නරඹන්න. හංසයාට අණ කරනවනේ විධානය කරනවා. නරඹ කියන ක්‍රියාව මොන ක්‍රියාවක්ද ළමයි? විධානය කරනවා අණ කරනවා. විධි ක්‍රියාවක්. නරඹ මිතුර නරඹන්න. තාගේ නෙත සිත සතුටු කොට ඔබේ නෙත සහ සිත සතුටු කරමින් නරඹන්න. එහෙනම් ඒ හරහා නේද හංසයාට හරියට කිරි වතුරයි නෙළුම් පැණි හම්බ වෙලා බොනවා වගේ සතුටින් මේ විහාරය නරඹන්න පුළුවන් නම් ළමයි අපිට දැනෙනවා මේ විහාරය අතිශය සුන්දර පරිසරයක්. අතිශය සුන්දර පරිසරයක තියෙන විහාරයක් ගැන කවිය මේ කතා කරන්නේ. අපි දැක්ක මේ කවියේ එහෙනම් එලිසමය තියෙනවා, විරිත තියෙනවා. කවිය ස්වභාවෝක්තියෙන් වර්ණනා කරනවා. ඒ විතරක් නෙවෙයි කවිය පාවිච්චි කරනවා උපමා කියන කාව්‍යාලංකාරය, අර්ථාලංකාරය. කවිය උපමා දෙකක් පාවිච්චි කරනවා. ඒකම මේ විහාරයවට පරිසරයේ තියෙන රමණීයත්වය, සුන්දරත්වය කවිය මේ කවිය හරහා වර්ණනා කරලා තියෙනවා. හරි ළමයි. එහෙමනම් අපි ඊළඟ කවියට යනවා. 6 වෙනි කවිය. දිමුත් වෙහෙර වට විසිතුරු මල් වතුය. මේ විහාරයේ වටේ පරිසරය. පළවෙනි කවි තුනේදී කවිය කතා කරා ගමේ තියෙන සුන්දරත්වය ගැන. ගමේ තියෙන ශාස්ත්‍රීයත්වය ගැන. කවිය දැන් කතා කරනවා මේ විහාරය සහ විහාරය අවට තියෙන පරිසරය ගැන. දිමුත් වෙහෙර වට විසිතුරු මල් වතුය. දිමුත් වෙහෙර වට බබලන මේ විහාරයේ වට. විහාරයේ වට කියන්නේ විහාරයේ අවට. විහාරයේ අවට පරිසරය. විසිතුරු මල් වතුයි. හරි ලස්සන මල් වතු ඇවිල්ලා තියෙනවා. නේ නම් පන්සල වටේ තියෙන සුන්දරත්වය ගැන කවිය මේ කතා කරන්නේ. එහිත් සුවඳ මල් නිති වෙයි මිනිමුතුය. මේ මල් වතු පිරීලා තියෙනවා විහාරයේ වටේ. ඒ එක්කම නිරන්තරයෙන් නිති වෙයි නිරන්තරයෙන් මේ කියන මල් වතු වල මල් මිනිමුතු වෙනවා. මොකද්ද ළමයි මේ මිනිමුතු වෙනවා කියන්නේ? මිනිමුතු කියන එක හැදෙන්නේ මණිමුක්ත කියන පදයෙන්. මණිමුක්ත කියන්නේ මණිපත්‍රයෙන් මිදුණු මලක් මණිපත්‍රයෙන් මිදෙනවා. මල මණිපත්‍රයෙන් මිදෙනවා කියන්නේ මල පිපෙනවා. එහෙනම් මිනිමුතු වෙනවා කියන්නේ මොකද්ද ළමයි? පිපෙනවා. මේ විහාරය වටේට තියෙනවා මල් වතු. මේ මල් වතු වල නිරන්තරයෙන් මල් පිපෙනවා මිනිමුතු වෙනවා. මහත්තුරු මියුරු පළගෙන නැමි අතුය. මහත්තුරු තියෙනවා. විශාල ගස් තියෙනවා. මේ විශාල ගස්වල අතු නැමිලා බර වෙලා තියෙන්නේ. ඇයි මේ විශාල ගස්වල අතු නැමිලා බර වෙලා තියෙන්නේ? මියුරු පළගෙන මිහිරි පළවල බරට අතු නැමිලා තියෙන මහත් ගස් විහාරයේ වටේට තියෙන්නේ. ශාස්ත්‍රීය පරිසරයක්, සුන්දර පරිසරයක්, අතිරමණීය පරිසරයක් ගැන කවිය මේ කතා කරන්නේ විහාරයේ වටේ පරිසරය. රැගත් සෙවන නොහැරම සිටි පොල් වතුය. මේ විහාරයේ වටේට පොල් වතු තියෙනවා. මොන වගේ පොල් වතුද තියෙන්නේ? රැගත් සෙවන නොහැරම සිටි. සෙවන අත්හරින්නේ නැතිව තියෙන පොල් වතු තියෙන්නේ. එක ගහක සෙවන ඊළඟ ගහේ සෙවනට යා වෙනවා. ඒ ගහේ සෙවන ඊළඟ ගහේ සෙවනට යා වෙනවා. එහෙනම් මොන වගේ පොල් වතුද මේ? නිවැරදිව ක්‍රමානුකූලව පිළිවෙලකට ඉඩක් නොතබා හදපු පොල් ගස් සහිත පොල් වතු ශාස්ත්‍රීය ගම සෞන්දර්යයෙන් යුක්ත වුණු ගම කවිය මේ කතා කරන්නේ. කවිය මෙතනදිත් මේ ගමේ තියෙන ස්වභාවය, පන්සල අවට තියෙන ස්වභාවය ස්වභාවෝක්ති අලංකාරයෙන් වර්ණනා කරනවා. මුල එලි සමයේ තියෙනවා දිමුත්, එහිත්, මහත්, රැගත්. අග එලි සමයේ තියෙනවා වතුය, මුතුය, අතුය, වතුය. හරි ළමයි. එහෙනම් මේ කවිය කතා කර ස්වභාවෝක්ති අලංකාරය තුල ඉඳලා කවිය විදාගම මෛත්‍රී හිමියෝ කතා කරේ මේ පන්සල වටේ තියෙන සුන්දරත්වය. මේක හරි ලස්සන පරිසර වර්ණනාවක් මේ කවිය. කවියාගේ පරිසර වර්ණනා චාතුර්ය ගැන කතා කරද්දී
පරිසර වර්ණනාවේ දක්ෂතාව ගැන කතා කරද්දී අපිට උදාහරණයකට ගන්න පුළුවන් කවියක් මේ කවිය. 7 වෙනි කවියට එනවා ළමයි අපි. නොයෙක් තැනම පිපි මල් පිරුණු පොකුණුය. ගම්මානේ පන්සල වටේට තියෙන ගම්මානේ. නොයෙක් තැනම මල් පිපිලා තියෙන පොකුණු තියෙනවා. කලින් කතා කරා මේ ගමේ විල් තිබුණා. විල්වල මල් මහනෙල් නෙළුම් සුදු නෙළුම් පිපිලා තිබුණා. කවියා නැවතත් වර්ණනා කරනවා මේ පන්සල වටේට මේ ගම්මානයේ හැම තැනකම තියෙනවා මල් පිරීලා තියෙන පොකුණු. ගෙයක් කනම සැදහෙන් දෙවන දකුණුය. තව පැත්තක් කතා කරනවා මේ ගමේ තියෙන. ගෙයක් කන කියන්නේ කොන කෙලවර කියන අර්ථයෙන්. තව පැත්තකින් ගත්තොත් මේ ගෙයක් කනම කිව්වහම ගෙයක් පාසා හැම ගෙදරකම කියන අර්ථය ගන්න පුළුවන්. ගෙයක් කනම සැදහෙන් දෙවන දකුණුය. හැම ගෙදරක් පාසාම මේ ගමේ ශ්‍රද්ධාවෙන් දෙන සැදහෙන් කියන්නේ ශ්‍රද්ධාවෙන් දෙන දකුණු තියෙනවා. දකුණු දක්ෂිණ කියලා කියන්නේ දාන. මේ ගමේ මිනිස්සු ගැන කියවෙනවනේ. නැවත වතාවක් ආයෙත් කවිය කතා කරන්නේ මේ මොකද්ද? ගමත් පන්සලත් අතර තියෙන සම්බන්ධතාව. ගමත් පන්සලත් අතර තියෙන අන්තර් සම්බන්ධතාව. මේ ගමේ මිනිස්සු පන්සලත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? මේ ගමේ මිනිස්සු පන්සලත් එක්ක සම්බන්ධතාව පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක තමයි කවිය මේ කතා කරන්නේ. එහෙනම් මේ කියන ගම්මානයේ මිනිස්සු හරි ශ්‍රද්ධා භක්තියෙන් යුක්තයි. නිරන්තරයෙන් පන්සලට දානමාන දෙන මිනිස්සු මේ ගමේ ඉන්නේ. ගමේ මිනිස්සු ගැන මේ කවිය කතා කරන්නේ. ශ්‍රද්ධා භක්තියෙන් යුක්ත දන් දෙන බුදුදහමින් පෝෂිත වුණු මිනිසු කොට්ටාසයක් මේ ගමේ ජීවත් වෙන්නේ. ඒකම කවිය කියනවා. සුදක් ලෙස තිබෙයි මලු මන් හැරකුණුය. පන්සලේ මලුව මිදුල පන්සල ඇතුලේ තියෙන මාවත් සුදු පාටට තියෙනවා. කුණු ඉවත් කරලා හැරකුණුය කුණු ඉවත් කරලා. එහෙනම් ආයෙමත් කවිය අපිට මේ කියන්නේ මොකක්ද? මේ ගමේ මිනිස්සු පන්සලත් එක්ක තියෙන මොන වගේ සම්බන්ධතාවක්ද කියන එක. මේ ගමේ මිනිස්සු පන්සලට දානමාන දෙනව විතරක් නෙවෙයි. මේ පන්සලත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධතාව පවත්වාගෙන යනවා. පන්සල පිරිසිදු කරනවා, පන්සලේ මිදුල් අතු ගන්නවා, පිරිසිදු කරනවා, සුද්ධ කරනවා. ගම් පන්සලේ තියෙන මාවත් පිරිසිදු කරනවා. පිරිසිදුකම ගැන ක්‍රම ගැන හිතන ඒවා ගැන සැලකිලිමත් වෙන මිනිසු කොට්ටාසයක් තමයි මේ කෑරගල ගම්මානයේ ජීවත් වෙන්නේ. සහ මේ ගමේ මිනිස්සු පන්සලත් එක්ක පුදුමාකාර විදිහේ සම්බන්ධතාවයක් පවත්වන මිනිස්සු මේ ගමේ ජීවත් වෙන්නේ කියන එකත් මේ කවියෙන් කවිය අපට පෙන්නලා දෙනවා. සියක් අය කෙරෙදි වැඳ පුද පැද කුණුය. මේ විහාරස්ථානය සිය ගණනක් මිනිස්සු පැදකුණු කරනවා, ප්‍රදක්ෂිනා කරනවා, වටේට යමින් වන්දනාමාන කරනවා. මේ ප්‍රදක්ෂිනා කරනවා ඔයාලා දන්නවා. ප්‍රදක්ෂිනා කරනවා කියන එක. දකුණු අත පැත්ත තමන් ගෞරව කරන වස්තුව පැත්තට තියාගෙන ඇවිදගෙන යමින් වටේට වඳිනවා, පුදනවා, ප්‍රදක්ෂිනා කරනවා. සිය ගණනක් මිනිස්සු මේ විහාරයේ වැඳ පුදා ප්‍රදක්ෂිනා කරනවා නම් මේ ගමයි පන්සලයි අතර තියෙන සම්බන්ධතාව මොන වගේ එකක්ද කියන එක අපිට පැහැදිලි වෙනවා. මේ ගමේ ඉන්න හැම කෙනෙක්ම වාගේ, හැම මිනිස්සෙක්ම වාගේ පන්සලත් එක්ක සමීප සම්බන්ධතාවක් තියෙන ආගමික ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුක්ත මිනිස්සු මේ ගම පුරාම ජීවත් වෙනවා කියන එක අපිට මේ කියන කරුණු හරහා පැහැදිලි කරලා තියෙනවා කවිය. එහෙනම් ළමයි ඔන්න දැන් ඔයාලට මතකයි ප්‍රශ්න වලට උත්තරත් හැදීගෙන යනවා. අපි කිව්වා පළවෙනි කවි තුනෙන් කතා කරා කවියා ගමේ තියෙන ගම මොන වගේ ගමක්ද? ඉපැරණි ගමක ආකෘතිය, ශාස්ත්‍රීය සෞභාග්‍ය ගමක්, සෞන්දර්යයෙන් අනුන ගමක්. කවිය ගමයි පන්සලයි අතර තියෙන අන්තර් සම්බන්ධතාව කතා කරා. පැසේ නිබඳ සුවඳැල් කෙත්වත්තවට ගමයි පන්සල අතර තියෙන භෞතිකම සම්බන්ධය. නිබඳ පැසී ඵල ළඹ දෙන මිහිරඹයේකේ එමෙද විහෙර දිලි දුරලන සසර බය.
ගමයි පන්සලයි අතර තිබුණු ආධ්‍යාත්මික සම්බන්ධතාව ගැන කතා කරා. වැටියක්ම ගම ගැන ගමයි පන්සල අතර තියෙන අන්තර් සම්බන්ධතාව ගැන කතා කරන හොඳම කවිය තමයි 7 වෙනි කවිය. මිනිසු මොන වගේද? පන්සලත් එක්ක තියෙන මොන වගේ සම්බන්ධතාවක්ද කියන එක මේ කවිය හරහා කවියා වඩාත් හොඳින් කතා කරලා තියෙනවා, තහවුරු කරලා තියෙනවා. එහෙමනම් ළමයි අපි යනවා. ඒකෙත් අර කිව්ව කාරණා හැමයි එලිසමය විරිත මේ කියන කාව්‍ය අලංකාර තියෙනවා. භාෂාව සරලයි. ඒවා අපි නැවත නැවත කිව්වේ නැතුවට ඔයාලා දන්නවා. අපි ඊළඟ කවියට යනවා. ඔන්න ළමයි මෙච්චරලාවේ පෙළියකට මාත්‍රා 17ක් 18ක් යන විරිතක්. ඊළඟට කවියා මේ පන්සල වටේට තියෙන පරිසරයේ සෞන්දර්යය හරි ලස්සනට වර්ණනා කරනවා. කවියාට එතකොට අර තිබුණ විරිතෙන් කවිය සෑහීමකටපත් වෙන්නේ මේ පරිසර වර්ණනාවක් කරනකොට කවිය විරිත ටිකක් වෙනස් කරනවා. මේ තාලයකට කියනකොට ඔයාලට දැනෙනවා. තාලයකට කියලා බලන්න මේ දෙකේ වෙනස ඔයාලට පේනවා. පෙළියකට මාත්‍රා 16ක් තියෙන විරිතකට කවිය අමාරු වෙනවා. විරිත ලඝු ගුරු මාත්‍රා ගණන් කරලා බලන්න වෙනවා පස්සේ ඔයාලට. හරි. නොදුරුවේ සිහිලැලිය ගඟුලැලිය වටසැදි මල් වැලිය සුදු වැලිය පිපිවන සිටි මලිය වන මලිය තුටුවන සිටිවිලිය පුල්විලිය. හරි ලස්සන පරිසර වර්ණනාව. ඔන්න ළමයි ඔයාලට පේනවනේ. එලිසමයේ තියෙනවා. පෙළියකට මාත්‍රා 16ක් වෙන විරිතක් කවිය පාවිච්චි කරලා තියෙනවා. අනුප්‍රාසයක් තියෙනවා ළමයි. නුදුරුව සිහිලැලිය ගඟුලැලිය වටසැදි මල් වැලිය සුදු වැලිය පිපිවන සිටි මලිය වන මලිය තුටුවන සිටිවිලිය පුල්විලිය. එකම ඊය කියන ශබ්දයක් නැවත අපට ඇහෙනවා. කවියා ඒකේ ශබ්දානුප්‍රාසයක් පාවිච්චි කරනවා. මේ කියන පරිසර පද්ධතිය ගැන සංකල්ප රූප අපේ හිතවල මවන්න. අපි බලමු කවියා මේ කියන පරිසර වර්ණනාව මොකක්ද කියලා. නුදුරුවේ සිහිලැලිය නුදුරින් සමීපයෙන් මේ කියන පන්සලට සමීපයෙන් ආසන්නයෙන් සිහිලැලිය ගඟුලැලිය සිහිලැල්ලු සිසිල් බවින් යුක්ත වූ සීතල වූ ගඟුලැල් ගලාගෙන බහිනවා. ගඟුලැල් කියන්නේ ළමයි දියඇලි. සමීපයෙන් සීතල දියඇලි ගලාගෙන බහිනවා මේ ගමෙන් පන්සලාවට මේ පරිසරයෙන්. වටසැදි මල් වැලිය සුදු වැලිය. සුදු වැලි තලා තියෙනවා මේ පන්සල වටේ පරිසරේ. මොන වගේ වැලි තලාද? වටසැදි මල් වැලිය සුදු වැලිය. වටේට මල් වැල් හැදිලා තියෙන සුදු වැලි තලා මේ කියන පරිසරයේ තියෙනවා. මේක පැත්තකින් සීතල වතුර සහිත දියඇලි ගලාගෙන බහිනවා. තවත් පැත්තකින් සුදු පාට වැලි තලා තියෙනවා. වටේට මල් වැල් හැදිලා තියෙන සුදු පාට වැලි තලා. පිපි වන සිටි මලිය වන මලිය. වන මල් පිපිලා තියෙනවා. පිපි වන සිටි මලිය. මල් පිපුන ගමන් තියෙන මල් වන මල්. වන මල් පිපිච්ච ගමන් තියෙන මල් යායවල් මේ විහාරයේ වටේ පරිසරයේ තියෙනවා. තුටුවන සිටිවිලිය පුල්විලිය. මේ පරිසරයේ තියෙන තවත් දෙයක් තමයි පිරුණු විල් තියෙනවා. පිපිච්ච මල් තියෙන විල් තියෙනවා. මොන වගේ විල්ද මේවා? තුටුවන සිටිවිලිය. සිටිවිලි සතුටු කරන්නා වූ මල් පිරීලා තියෙන විල් මේ කියන පරිසරයේ තියෙනවා. කවිය එහෙනම් අවස්ථාවට ගැලපෙන විදිහට මාත්‍රා 16ක විරිතකට මාරු වෙලා මතකයි නේද? මාත්‍රා 16ක් තියෙන විරිතක් මේකේ කවිය පාවිච්චි කරන්නේ. අනුප්‍රාසාලංකාරයත් පාවිච්චි කරලා ලීය කියන එක නැවත ඇහෙන අනුප්‍රාසයක් පාවිච්චි කරලා ශබ්දාලංකාරයන්ගෙන් අනූන කරලා එලිසමයක් පාවිච්චි කරලා හරි ලස්සන පරිසර වර්ණනාවක් ඉදිරිපත් කරනවා. මේ කියන පරිසරයේ පිළිබඳ අපිට මේ පරිසරය දකින්න ආශාවක් අපේ හිතවල ඇති කරනවා. මේ කියන පරිසරය අපේ හිතවල සංකල්පයක් මවලා පෙන්නනවා.
එහෙනම් තා සාර්ථක පරිසර වර්ණනාවක් කියලා අපිට මේ කවිය කතා කරන්න පුළුවන්. හරි ළමයි. එහෙනම් අපි යනවා ඊළඟ කවියට. අර කලින් කවියේ සිහිලෙල් හම්බුණා. විසන්ධි වෙනවා. සිහිලෙල්. හල් ලකුරක් තියෙනවා අග, සරයක් තියෙනවා මුල. ඒ දෙක එකට එකතු වෙනවා. සර සංදියෙන් සංදි වෙලා තියෙනවා. ගඟුල් එල්. හල් ලකුරක් තියෙනවා අග. පළවෙනි පදයේ අග. සරයක් තියෙනවා මුල. දෙවෙනි පදයේ මුල. ඒ දෙක එකට එකතු වෙනවා. සර සංදියෙන් සංදි වෙලා තියෙන්නේ. හරි. අපි යනවා ඊළඟ කවියට. ඒකත් පේලියකට මාත්‍රා 16 විරිතෙන්මයි කවිය රචනා කරලා තියෙන්නේ. මේ 8 වෙනි කවියයි 9 වෙනි කවියයි කවිය විශේෂ විරිතක් පාවිච්චි කරනව පරිසර වර්ණනාවක් කරද්දී පේලියකට මාත්‍රා 16ක් වන විරිත. පවනද පිපිතුරේය නිරතුරේය කුසුමන් පෙති තුරේය මලු තුරේය අවට සුපිපි සිරේය බිඟුසරේය සිත එවෙහෙර කෙරේය ලොබ කෙරේය. මේකෙත් ළමයි බැලුව බැලමටම පේනවා එලි සමය විරිත අපි කතා කරා. ඒ වගේම රේය නැවත නැවත ඇහෙනවා. ශබ්දයේ අනුප්‍රාසය තියෙනවා. අපි බලමු කවියා මේ කතා කරන පරිසර පද්ධතිය මොන වගේ පරිසර පද්ධතියක්ද කියලා. මේකෙනම් පුතේ අපිට සිද්ධ වෙනවා පොඩ්ඩක් විතර පද මාරු කරගන්න. පළවෙනි පේලිය අපි මෙහෙම මාරු කරගමු. පවනද නිරතුරේය පිපිතුරේය. බලන්න පොඩියට අංකයක් දාගන්න පුළුවන්. පවනද නිරතුරේය පිපිතුරේය කුසුමන් පෙති මලු තුරේය තුරේය. ඔය විදිහට දාගත්තොත් තේරුම් බලා ගන්න ලේසි. පවනද පවන් අද කියන්නේ පවන කියනවා සුළඟට. අද කියනවා ඇවිල්ලා. පවනද සුළඟ ඇවිල්ලා නිරතුරේය හැමතිස්සෙම සුළඟ ඇවිල්ලා හැමතිස්සෙම පිපිතුරේය පිපිලා තියෙන ගස්වල මල් පිපිලා තියෙන ගස්වල කුසුමන් පෙති මල් පෙති සුළඟ ඇවිල්ලා හැමතිස්සෙම මල් පිපිලා තියෙන ගස්වල මල් පෙති මලු තුරේය මලුව උඩ අතුරවනවා. හුළඟට මල් වැටෙනවා කියන කවිය මේ කියන්නේ. හුළඟ ඇවිල්ලා හැමතිස්සෙම මල් පිපිලා තියෙන ගස්වල මල් පෙති මලුව පුරාම අතුරවනවා විසිරුවනවා. හුළඟට අර මල් ගස්වල තියෙන මල් පෙති බිමට වැටෙනවා. මේ කියන කතන්දරේ කවිය මේ කියන්නේ. පරිසර වර්ණනාවක්. පරිසරයේ තියෙන සුන්දරත්වය හරි අපූර්වට වර්ණනා කරන තැන. අවට සුපිපි සිරේය. ඒකම කවිය කියනවා. අවට සුපිපි. වටේට සුපිපි කියන්නේ මල් පිපිලා තියෙන පිපි සුපිපි. උපසර්ගයක් එකතු වෙලා තියෙන්නේ නේද ළමයි? හොඳට පිපිලා තියෙනවා කියන අර්ථය එන්නේ. වටේට මල් පිපිලා තියෙන සිරේය. සිරේය කියන්නේ විල්වල. අවට මල් පිපිලා තියෙන විල්වල ඇහෙනවා. මොකක්ද ඇහෙන්නේ? බිඟුසරේය. මීමැස්සන්ගේ නාදය ඇහෙනවා. බිඟුසර බිඟු මීමැස්ස බ්‍රොංග කියන එකෙන් බිඳෙන්නේ. මීමැස්සන්ගේ නාදය ඇහෙනවා. එහෙනම් මේ විල්වල මල් පිපිලා තියෙනවා. නෙළුම් ඕලු මානෙල් මල් පිපිලා තියෙනවා. මේ වගේ මල් පැණි බොන්න ඇවිල්ලා ඉන්නවා මීමැස්සු. මීමැස්සන්ගේ නාදයට ඇහෙනවා. නේ? පරිසරයේ තියෙන හරි ලස්සන සාධක ගොඩක් කවියයකට එකතු කරනවා. සිත එවෙහෙර කෙරේය ලොබ කෙරේය කවිය කියනවා. මේ කියන සාධක ඔක්කොගේම එකතුවෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? සිත මේ හංසයාගේ සිත, දූත හංසයාගේ සිත මේක කියවන අපේ හිත්, පාඨක අපේ හිත් සිත ඒ විහාරයේ කෙරෙහි බඳවනවා. එහෙනම් කවිය මේ කවි දෙකෙන්ම කතා කරේ මොකද්ද? මේ විහාරස්ථානයේ වටේට තියෙන පරිසරයේ සෞන්දර්යය, පරිසර සෞන්දර්යය ගැන කවිය කරපු අපූර්ව වර්ණනාවක්. එලි සමය තිබුණා. පේලියකට මාත්‍රා 16ක් වන විරත තිබුණා. අනුප්‍රාසය තිබුණා. බොහොම සරල භාෂාවකින් හරි ලස්සනට ස්වභාවෝක්තියෙන් සෝබාදහමේ පවතින දේ
ඒ ආකාරයෙන්ම කවියා වර්ණනා කරපු හරි ලස්සන කවි දෙකක්. හරි ළමයි අපි අන්තිම කවියට යනවා. 10 වෙනි කවිය. කවිය නැවතත් දෙනවා විරිත මාරු කරලා පේලියකට මාත්‍රා 18ක් කියන විරිත. ඒ අපි දන්න අහලා තියෙන විරිතක් පේලියකට මාත්‍රා 18 සමුද්‍රഘോഷ විරිත. සමුද්‍රഘോഷ විරිතට එනවා කවියා. නැවතත් කවියා කතා කරන්නේ මේ පන්සල ගැන. දුටු සත සිතට තුටු වන ලෙසට නීතියෙනි. දුටු සත සිතට දුටු සත සිත දකින සත කියනවා. ජනතාව සත්වයන් දකින සත්වයන්ගේ සිතට තුටු වන ලෙසට සතුටක් ඇති වෙන විදිහට නීතියෙනි හැමතිස්සෙම දකින මිනිසුන්ගේ හිතට සතුටක් ඇති වෙන විදිහට සතරත එකට සමකර බෙරෑසක් මෙනි. විහාරයේ වටේට තියෙන හතර පැත්ත එකට සම කරලා හරියට මොකක් වගේද? බෙරෑහැක් වගේ. කවියා පාවිච්චි කරන උපමාවක්. මේ පන්සලේ මළුව, පන්සලේ මිදුල, හතර පැත්තේ මිදුල කවියා උපමා කරනවා බෙරෑහැකට. ළමයි බෙරහැක් කියදවලා දන්නවා. හොඳට පදම් කරපු හැමකින් හදලා තියෙන බෙරහැ. බෙරහැක තියෙන ස්වරූපේ මොකද්ද? ලක්ෂණ දෙකක්, ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා බෙරහැක. හරිම සමතලා. වල ගොඩලි මොනවත් නැහැ බෙරහැක් සමතලා. ඒ වගේ මල්ලලා බැලුවොත් බෙරහැක් හරිම සිනිඳු. එහෙනම් කවියා පාවිච්චි කරන මේ උපමාව ඇතුලේ අපිට සමාන කරලා පෙන්නනවා. අර කියන පන්සලේ මිදුලේ තියෙන ලක්ෂණ දෙකක් බෙරහැක් සමතලයි. ඒ වගේ තමයි මේ පන්සල් මළුවත් හරිම සමතලා වල ගොඩලි නෑ. බෙරහැක් හරි සිනිඳුයි. ඒ වගේම තමයි මේ පන්සලේ මිදුල හරිම සිනිඳුයි. සිනිඳු වැලි තලාවක් පන්සල් මිදුලක් කියදී අපිට මතක් වෙන්නේ. එහෙනම් ළමයි කවිය පාවිච්චි කරන උපමාවක් හරි ලස්සනට හරි සමීපව හොඳටම ගැළපෙන ඖචිත්‍ය ගුණය අපි ඔකට කියන්නේ. ඖචිත්‍ය ගුණයෙන් යුක්ත උපමාවක් තමයි කවිය පාවිච්චි කරන්නේ. පැහැපත සුද නොහල වැලි අතුල මලු තැනි. කවිය ඒකම කියනවා. පැහැපත, පැහැය, සුද සුදු පාට, නොහල පැහැපත් බව, සුදු පාට අත්හරින්නේ නැතිව වැලි අතුල මලු තැනි. වැලි අතුරලා තියෙන මේ මලු මිහිකත සදන ලෙව්දුන් නුර මඩල වැනි. කවිය ආයමත් පාවිච්චි කරන උපමාවක්. මොකද්ද ළමයි උපමාව? මිහිකත මහී කාන්තාවගේ සඳන ලෙව්දුන්. සඳන ලෙව් කියන්නේ සඳුන් අලෙව්දුන්. සඳුන් අලෙව්දුන් කියන්නේ චන්දන ආලේප කරලා තියෙන. චන්දන වල දන්නේ සඳුන් සබන් එහෙම තියෙන්නේ. සඳුන් සුවඳ ද්‍රව්‍යයක් නේ. මහී කාන්තාවගේ චන්දනාලේප කරලා තියෙන. එහෙනම් මේ මහී කාන්තාවගේ චන්දනාලේප කරලා කියදී සුවඳක් ගැන අපිට මතක් වෙනවා. උර මඩල වැනි මහී කාන්තාවගේ චන්දනාලේප කරලා තියෙන උර ප්‍රදේශය වගේ. කවිය පාවිච්චි කරන උපමාවක්. මේ පන්සලේ මිදුල ගැන කතා කරද්දී. පන්සලේ මිදුල මහී කාන්තාවගේ සඳුන්නාලේප කරපු උර මඩල වගේ කියලා කවිය කියන්නේ. විදග මෛත්‍රී හාමුදුරුවෝ ඒ වගේ උපමා කරන්නේ. අපිට පන්සලේ මිදුල ගැන සංකල්පයක් මතක් වෙනවා මේ උපමාව හරහා. ළමයි. පන්සලේ මිදුලක් හැමතිස්සෙම මොන වගේද? පන්සල් මිදුලක මල් සුවඳ, තෙල් සුවඳ, හඳුන් සුවඳ, කපුරු සුවඳ මේ ඔක්කොගෙම යුක්ත තැනක් තමයි පන්සල් මිදුල. එහෙමනම් කවියා ඒ වගේ පන්සල් මිදුල සමාන කරන්නේ මහී කාන්තාවගේ චන්දන ආලේප කරලා තියෙන උර මඩලට. එහෙනම් ළමයි අපි දැක්කා කවිය මේකෙදි උපමා දෙකක් පාවිච්චි කරනවා. ඒ වගේම මේ උපමා දෙකම හරිම ගැළපෙන ඖචිත්‍ය ගුණයෙන් යුක්ත උපමා. මේ කවියා ස්වභාවෝක්තියෙන් ලස්සනට පන්සලාවට පරිසරයේ පන්සල් මිදුල ලස්සනට වර්ණනා කරලා තියෙනවා. එහෙමනම් ළමයි අපි දැක්කා මේ මුළු කවි පන්තිය පුරාම කවියා කෑරගල වෙනුමින් උපුටාගත්ත කවි පන්තිය පුරාම කෑරගල ගම්මානය ගැන හරි ලස්සන වර්ණනාවක් කවියා කරා.
සරල භාෂාවකින් මේ කවි වර්ණනා කරා. සමහර තැනක ඉඳ හිට සම්භාව්‍ය පද්‍ය භාෂාවේ පදත් කවිය යොදාගෙන තිබුණා. ඒකම හැම කවියක්ම වගේ සෝබාදහමේ පවතින ස්වභාවයෙන් සබාවෝක්ති අලංකාරයෙන් තමයි කවිය වර්ණනා කරේ. ඒ අරුණහම අපි දැක්ක උපමා කියන කාව්‍ය අලංකාරයේ කවිය පාවිච්චි කරා. ශබ්ද අලංකාර විරිත පාවිච්චි කරා. අවස්ථාවට ගැලපෙන විදිහට විරිත වෙනස් කරමින් පාවිච්චි කරා. හැම කවියකම එලි සමය, අග එලි සමය, සමහර කවිවල මුල එලි සමය කවිය පාවිච්චි කරා. අනුප්‍රාස අලංකාරයේ කවිය බොහෝ අවස්ථාවලදී පාවිච්චි කරා. එහෙමනම් ඒත් එක්කම ළමයි කෑරගල ගම ඉපැරණි අපේ සිංහල ගමක් ගැන අපේ හිතවල චිත්ත රූප මැවෙන විදිහට ශාස්ත්‍රීය සෞභාග්‍ය සෞන්දර්යයෙන් අනුන ගමක් ගැන අපේ හිතවල මැවෙන විදිහට කවිය මේ කාව්‍ය වර්ණනාව කරලා තියෙනවා. එහෙමනම් මං හිතනවා හැම කෙනෙකුටම මේ කවි පන්තිය ගැන අවබෝධයක් ලැබෙන්න ඇති. එහෙමනම් හැම කෙනෙකුටම ආයුබෝවන් අපි නැවතත් හමු වෙමු.